එක නිබන්ධනයේ මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනයේ පාඩමේ නිබන්ධනයේ 1 2 3 4 ඔන්න ඔය ප්‍රශ්න 4 පැන්සලෙන් සටහන් කරන්න. පැන්සලෙන් ලියන්න. පැන්සලෙන් ලියන්න. 1 2 3 4 හරි? ඉතාලම ඉක්මනින් ලියන්න. එක දෙක තුන හතර නිබන්ධනයේ පළවෙනි ප්‍රශ්න 4 ලියන්න. නේද? පළවෙනි එකේ තියෙන ස්කන්ධය මැනීමට භාවිතා කරන එකක මොනවද? පරමාණු අණුව වැනි ඉතා කුඩා අංශ වල ස්කන්ධයේ ඉහත එක් වලින් මැනී ඇති ඉදිරි ගැටලු මොනවද? පරමාණු ස්කන්ධය කියන්නේ මොකක්ද? පරමාණු ස්කන්ධය කියලා වර්තමානයේ පාවිච්චි කරන්නේ කවුද? ඔන්න ඔය කරුණු 4 ටක් ගාලා සටහන් කරන්න. ඔබ පාඩම් කරලා ඉන්නේ පාඩම් කරපු දේ නැවත මතක් වෙනවා මේක ලියන්න. අපි බලමු මේ මතක් කරලා ලියපු එක හරියද කියලා. ඉවරයිද? ඔව් සර් ඉවරයි. හරි. තව ලියලා ඉන්නවද? right බලමු එහෙනම්. සාමාන්‍යයෙන් ද්‍රව්‍යයක ස්කන්ධයේ මනින්න අපි පාවිච්චි කරන එකක වෙන්නේ මොනවද? ග්‍රෑම් පාවිච්චි කරනවා. ග්‍රෑම් සිංහල ලියන්න. ග්‍රෑම් භාවිත කරනවා. නේද? ග්‍රෑම් වලට වඩා කුඩා නම් මිලිග්‍රෑම් භාවිත කරනවා. බෙහෙත් වගේ වගේ ස්කන්ධේ වගේ මිලිග්‍රෑම් නේද? ග්‍රෑම් වලට වඩා විශාල නම් කිලෝග්‍රෑම් භාවිත කරනවා. මේ තියෙන්නේ ස්කන්ධයේ මනින්න සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන එකට. ග්‍රෑම්, කිලෝග්‍රෑම්, මිලිග්‍රෑම්. එතකොට
පරමාණු අණු වගේ දේවල් ගත්තොත් ඒවයි ස්කන්ධයේ මේ ග්‍රෑම් කිලෝග්‍රෑම් මිලිග්‍රෑම් වලින් මනින්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්. අන්න හරියට. මේවායේ ස්කන්ධේ ග්‍රෑම් කිලෝග්‍රෑම් මිලිග්‍රෑම් වලින් මනින්න පුළුවන්. බැහැ කියන්න බෑ. හැබැයි මැන්නම පොඩි ප්‍රශ්නයක් එනවා. මොකක්ද අපිට එන ප්‍රශ්නේ? ගණනය කිරීමට අපහසු වගයක් ලැබීම. ඔබට ඒ ගණනය කරන්න අපහසුයි යන්නේ. දශම සංඛ්‍යා එනවා සර්. දශම සංඛ්‍යා. ගන්නවත් බැරිය. ඒකේ කෙටියෙන්ම කිව්වොත් අපි පරමාණු අණු වගේ ඒවායේ ස්කන්ධය මේ ග්‍රෑම් කිලෝග්‍රෑම් මිලිග්‍රෑම් වගේ මැන්නෝ ඉතාම කුඩා ස්කන්ධයක් ලැබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් 0.0 මෙතන ඉඳන් දශම ස්ථාන 20 ගණනක් යනකම් පරමාණු ස්කන්ධය ලැබෙනවා. ඒ කියන්නේ දශම ස්ථාන මෙතන ඉඳන් දශම ස්ථාන 20 ගණනක් පිටිපස්සට ලැබෙනවා. ඒ එහෙම ලැබුණාම අන්නර දරුවා ඔයාගේ හරි පුතා එහෙම ලැබුණාම අපිට රසායන විද්‍යාවේ ගණනය කිරීම කරන්න අපහසුයි. හිතන්නකෝ මේ දශම තිද්දේ ඉඳන් දශම ස්ථාන 20 ගණනක් පිටිපස්සට එන පරමාණු එකක ස්කන්ධය. ඒ වගේ පරමාණු 10ක ස්කන්ධය. කොහොම ගියහම අඩු කරන්න, වැඩි කරන්න, බෙදන්න ගියහම රසායන විද්‍යාව ගණනය කිරීම වලදී ඒ උඩාම අගයක් ලැබෙන එක අපිට අපහසුයි. අපිට නම් ඕක එච්චරම බලපාන්නේ නැහැ නේද? ඔබ විශේෂ රසායන විද්‍යාවත් එක්කම වැඩ කටයුතු කරන රසායන විද්‍යාව පරිශීලනය කරන නේද? රසායන විද්‍යාවේ නව සංයෝග නිපදවන රසායන විද්‍යාඥයින්ට මේක හරි ගැටලුවක්. අන්න ඒ නිසා පරමාණු වල ස්කන්ධයේ මනින්න වෙනම ඒකකයක් ඔවුන්ට අවශ්‍ය වුණා. රයිට්? බලන්න පළවෙනි ප්‍රශ්නේ තමයි ස්කන්ධයේ මැනීමට භාවිතා කරන ඒකක වෙන්නේ ග්‍රෑම්, මිලිග්‍රෑම්, කිලෝග්‍රෑම්. උත්තරය හරි නේද? දෙක පරමාණු අණුව වැනි ඊතා කුඩා අංශු වල ස්කන්ධය ඉහත ඒකක වලින් මැනීමෙන් නැතිවන ගැටලුව කුමක්ද? බලන්න බලුවා හරිද කියලා. ඊතා කුඩා අගයක් ලැබෙනෙහි මේ ඒකක වලින් මැන්නොත් ඊතා කුඩා අගයක් ලැබෙනෙහි ඊතා කුඩා අගයක් ලැබෙනෙහි ඊතා කුඩා අගයක් ලැබෙනෙහි ගණනය කිරීම සිදු කිරීම අපහසුය. ගණනය කිරීම සිදු කිරීම අපහසුය. ගණනය කිරීම කරන්න අමාරුයි. බැරි කමක් නැහැ අපහසුයි. හරි? හරි නේද? ඒ නිසා මෙන්න මෙහෙම ප්‍රශ්නේ මෙහෙම විශ්ලේෂ ගත්ත ප්‍රශ්නේ මොකද්ද? පරමාණු වල ස්කන්ධයේ මනින් වෙනම ඒකකයක් හදාගත්තා. එතකොට එතෙන්දි කරේ මොකද්ද? පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කරන්න කවුරු හරි කෙනෙක් සාපේක්ෂව තියාගත්තා. මොකද්ද මේ කතාව කරන්නේ බලන්න පොඩ්ඩක්. ඒ කියන්නේ මෙන්න මේ කියන කෙනාට සාපේක්ෂව පරමාණු වල ස්කන්ධය කොච්චරද? තේරුණාද? පරමාණු ස්කන්ධය ප්‍රකාශ කරන්න විද්‍යාඥයෝ කරේ මොකද්ද? කිසියම් ස්කන්ධයක් තියාගත්තා. ඊට පස්සේ එයාට සාපේක්ෂව තමයි අනිත් පරමාණු ස්කන්ධය බැලුවේ. මෙන්න මේ වගේ පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කරන්නේ කාට සාපේක්ෂවද? යමකට සාපේක්ෂව නම් කාටයි සාපේක්ෂව නම් ඒ සාපේක්ෂව යොදා ගන්නා කෙනා අපි හඳුන්වනවා පරමාණුක ස්කන්ධ ඒකකයේ කියලා. පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණු ස්කන්ධය ප්‍රකාශ කරන්නේ කවරකට සාපේක්ෂවද? එයා හඳුන්වන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. තේරුණාද? එතකොට වර්තමානයේදී
පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට භාවිතා කරන්නේ කවුද? කාබන් 6. අය නමස්කාරය නේද? පරමාණුවෙන් 12 ඔව් කාබන් පරමාණුවෙන් 12 පරමාණු එකක ස්කන්ධයෙන් 12 එකක්. ඔව් සමස්ථානික මොකද්ද? පරමාණුවේ ස්කන්ධයෙන් ස්කන්ධයෙන් කොච්චරද? 12 12 එකක්. මුළු පරමාණුම ගන්නෙත් නැහැ. කාබන් 12 සමස්ථානික පරමාණුවේ ස්කන්ධය අරගෙන එයින් 12 එකක් අරගෙන තමයි පරමාණු ස්කන්ධය මනින්නේ. ඒ නිසා වර්තමානයේදී පරමාණු ස්කන්ධය මනින්නේ කාට සාපේක්ෂවද? කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12 එකට සාපේක්ෂව. ඒ නිසා මෙයාව තමයි අපි වර්තමානයේ පරමාණු ස්කන්ධ ඒකකයේ කියන්නේ. හරි? ඊළඟ දරුවනේ තුන්වෙනි ප්‍රශ්නට මොකද උත්තරේ වෙන්නේ? පරමාණුක ස්කන්ධ ඒකකයේ යනු බලන්න හරිද කිව්වේ කියලා. පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරන්නේ යමකට සාපේක්ෂවද එය පරමාණුක ස්කන්ධ ඒකකයේ ලෙස හඳුන්වයි. මේ පාඩම උත්තර ලියලා ඉවරනම මේක ෂෝට් කායි කියන්නක පොඩ්ඩක් සර්. හරි කියන්නම්. දැන් මේ ටික ලියලා ඉවරනම දරුවනේ ආපහු ආවම මේක ෂෝට් නෝට් එකක් වඩපත් වෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ ඉන්නේ මොකද්ද? පරමාණු ස්කන්ධ ඒකකයේ යනු පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරන්නේ පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරන්නේ යමකට සාපේක්ෂවද එය පරමාණුක ස්කන්ධ ඒකකයේ ලෙස හඳුන්වයි. සර් ආ සර් මේ දැන් සර් දුන්න ටියුට් පාඩම් කරාට පස්සේ සර් මේ අච්චු පොතත් බලා ගන්න. අහන්න ප්‍රශ්නයක් අහන්න. ඒ අපස්සේ අහන ගමන් ලෙෆ්ට් උනාද බලන්න. සර් ඔව්. සර් දැන් සර් දීලා තියෙන ටියුට් තියෙනවනේ ඔව්. පාඩම් වල. ඔව්. සර් ඒ දුන්න ටියුට් පාඩම් කරාට පස්සේ අච්චු පොතත් පාඩම් කරන්න ඕනද කියලා අහනවා. හොඳයි. හොඳ ප්‍රශ්නයක්. මම හදන දැන් මේ පේපර් ක්ලාස් එකේ ටියුට් එක ගැන නෙමෙයි මම කියන්නේ. පේපර් ක්ලාස් එකේ අපි කතා කරන මේ ටියුට් එක අත්‍තරම වල ෂෝට් නෝට් එකක් වගේ. හරි? හැබැයි තියරි ක්ලාස් එකේ නෝට් එක ඔබ ගාව තියෙනවා නම් ඒ තියරි ක්ලාස් එකේ ටියුට් එකේ නෝට් එක පාඩම් කරන්න ආයෙ වෙන නෝට්ස් ඕඩින්නේ නැහැ. හැබැයි ඔබට අමතර අතිරේක දැනුමක් ලබා ගන්න ඕනි නම් ඕනි ඇත්තටම ඕනි නේද ඕනි අච්චුපොත කියවන්න. අච්චුපොත ඔබ විභාගයේ පාඩම් කරන පොත නෙමෙයි. ඒක අතිරේක කියවීම පොතක්. ඉගෙනීමට ආධාර කරගන්න ආධාරක පෙළ පොතක්. තේරුණාද? නමුත් ටියුට් එකේ තියෙන්නේ ඔයාලා උගන්වන්න ඕන සියලු දේ අන්තර්ගත කරලා ටියුට් එකට දාලා නෝට් එක හදලා දීලා තියෙන්නේ. නෝට් එක දීලා තියෙන්නේ. හරි මම දෙන නෝට් එකේ කොතන හරි පෙන්වන්න මෙන්න මේ කෑල්ල කොටස නැහැ කියලා පෙන්වන්න මම මේ කරන වැඩේ නතර කරනවා. කොතන ආස මේ කෑල්ල නැහැ නේද කියලා පෙන්වන්න. හරි ඒ දින නිබන්ධනය හෝ ඒ දින නෝට් එක හොඳටම ප්‍රමාණවත්. හැබැයි මේ නෝට් එකත් කියලා පාඩම් කරලා ගණන් හදලා අච්චු පොත අතිරේක කියවීම පොතක් කියවන්න. ගැටලුවක් නැහැ හොඳයි ඒක. ඔබට කියවන්න තමයි දීලා තියෙන්නේ. ඉගෙනීමේ ආධාරකයක්. අපි ඉගෙනුම් ආධාරකයක් හැටියට නම් කරන්නේ. තේරුණාද? හරි නේද සිම්පල් ප්‍රශ්නේ? හරි සර්. හරි. රයිට්. එතකොට තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ හරි. කවුද මේ ප්‍රශ්නේ ඇහුවේ? ඒක මම කියන්නේ යන්න. කමන්න. හරි ආයේ. රයිට්. මොකක්ද සර්? ඉතල ප්‍රශ්නේ අහපු එක කියලා ගියාද? ආයි කියන්න. ආ ගියා නේ හරි කමන්න. හරි. ඊළඟට
පරමාණුක ස්කන්ධ ඒකකයේ ලෙස වර්තමානයේ භාවිතා කරන්නේ හොඳට මතක තියාගන්න. ගොඩාක් අය ලියනවා කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධය කියලා. නේ. වර්තමානයේ පරමාණු ස්කන්ධයේ මනින්නේ කාට සාපේක්ෂවද? කාබන් 12 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකට සාපේක්ෂව. ඒ හින්දා ස්කන්ධය කිව්වොත් බෑ. ඒ ස්කන්ධයෙන් 12න් එකක් දක්කලිය කියනවා. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ බලන්න හතර ප්‍රශ්නේ උත්තරේ පරමාණු ස්කන්ධ ඒකකයේ ලෙස වර්තමානයේ භාවිතා කරන්නේ මෙන්න කාබන් 12 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක්. 12න් එකක්. එහෙම්ම ලියවෙන්න ඕනේ. 12න් එක ලියවෙන්න ඕනේ. 12න් එක ලියවෙන්න ඕනේ. හරි? එතකොට පරමාණු ස්කන්ධ ඒකකයේ විදිහට වර්තමානයේ පාවිච්චි කරන්නේ කවද? කාබන් 12 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක්. හරි? මේ බලන්න. එතකොට මෙන්න මෙයානේ පාවිච්චි කරන්නේ. අපි ගන්නවා කාබන් 12 සමස්ථානික පරමාණුවේ කාබන් 12 සමස්ථානික පරමාණුවේ ස්කන්ධය ගන්නවා. ඒ ස්කන්ධය අරගෙන ඒක බෙදනවා දරුවනේ සමාන කොටස් කීයකටද? 12කට. කාබන් 12 සමස්ථානික පරමාණුවේ ස්කන්ධය අරගෙන ඒක බෙදනවා සමාන කොටස් 12කට. බෙදුවම ඒ එකක් තමයි පරමාණු වල ස්කන්ධයේ මැනීමට භාවිතා කරන්නේ. ඒ නිසා ඒක අපි හඳුන්වනවා පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණු ස්කන්ධ ඒකකය. එහෙනම් මෙන්න පරමාණු ස්කන්ධ ඒකකය ගණනය කරගන්න විදිහ. පහලින් කොටුවක් දාලා තියෙනව නේද? ඒ කොටුව ඇතුලේ ලියාගන්න. පරමාණු ස්කන්ධ ඒකකය සමානයි කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයේ බෙදීම 12. මේ දක්වා කතා කරපු දේවල් පැහැදිලිද? ඔව් සර්. එහෙනම් ඔව් එහෙනම් දරුවනේ පටන් ගන්න. මේක ලියාගෙන පස්වෙනි ගාන හදන්න. 6 පස්වෙනි ගාන හදන්න. පස්වෙනි ගාන හදන්න. දැන් ඔයාලට උතන මේ ටියුට් එකේ වරදී වගේ හිතනවා වෙන තැනක හදන්න. වෙන පොලේක හදන්න. හදලා අපි ටියුට් එක හදලා තියාගන්න නැත්නම් ටියුට් එකේ ප්‍රශ්නයක් නැහැ. වැදුනොත් ටියුට් එකෙන් පැත්තක හදාගන්න. නැත්නම් වෙන පොලේක හදන්න ටියුට් එකට මම ලියද්දි ගන්න. කැමති විදියක් ඒක ප්‍රශ්නයක් නැහැ. හරි? පස්වෙනි ගාන කියවන්නකෝ. කාබන් පරමාණුක ස්කන්ධයට දාගන්න මේ 1.99 කියලා 6 ඕනේ නැහැ. 1.99 ගුණ කිරීම 10 × 23යි ග්‍රෑම් වේ. ඒ අනුව පරමාණු ස්කන්ධ ඒකකය ග්‍රෑම් වලින් ගණනය කරන්න. හදන්න බන්නේ ගන්න. ඒතර කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධය දීලා තියෙනවා. ඔව් සර්. 1.6යි. ඔව්. බලන්න කාටද හදන්න පොඩ්ඩක්. හරි හදලා ඉවරද? හදලා ඉවරද? ඔව් සර්. ඔව් සර් ඉවරයි. හදලා වෙනවා. දැන් අපිට කියනවා මේ කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධය අපිට දීලා තියෙන කොච්චරක්ද?
ග්‍රෑම් 1.99 ගුණ කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්ලු. මෙන්න මෙයාගේ ස්කන්ධය ග්‍රෑම්. දැන් අපිට කියනවා පරමාණු ස්කන්ධයකගේ ග්‍රෑම් වලින් හොයන්න කියලා. ඒතර මෙයාගේ ස්කන්ධය මේක නම් පරමාණු ස්කන්ධයකගේ වෙන්නේ මේකෙන් කොච්චරක්ද? 12න් එකක්. එහෙනම් මෙයා බෙදන්න තියෙන 12න්. මෙයා 12න් බෙදන්න. මෙයා 12න් බෙදුවම දල වශයෙන් 1.667 ගණක් එන්නේ. 1.667 කියලා ගත්තොත් ගැටලුවක් නැහැ. අපි කලින් 1.66 කියලා ගන්න හදලා තියෙන්නේ නේද? කොහොමද කමක් නැහැ. දල වශයෙන් මොන වැටෙවුවම ඉන්නේ 1.667 ගණක් එන්නේ. දශම ස්ථාන දෙකේ වැටෙවුවම හරියට වැටෙවුවොත් 6යි 7 ගුණ කිරීම 10යි 24යි ග්‍රෑම් වෙන්නේ. 6යි 6වත් කලබල වෙන්න එපා. හරි දල වශයෙන් 6යි 7 ගුණ කිරීම 10යි ඍණ 24යි ග්‍රෑම්. එතකොට මෙන්න මෙයා තමයි පරමාණු ස්කන්ධ ඒකකයේ ග්‍රෑම් වලින් මෙන්න මෙච්චරයි. ඒ කියන්නේ කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධය 12න් බෙදුවහම එයින් එක කොටසක් මෙන්න මෙච්චරයි. ග්‍රෑම් වලින් නම් මෙන්න මෙච්චරයි. එතකොට මෙයා වලගෙන තමයි අනිත් පරමාණු ස්කන්ධය මෙයාට සාපේක්ෂව වනින්නේ. පැහැදිලිද? පැහැදිලිද නැද්ද? පැහැදිලි සර්. හරිනේ. එතකොට මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් එක වගේ කී ගුණයක්ද? හරි 12න් එක වගේ කී ගුණයක් වෙනවද? එහෙනම් නැත්නම් මෙයාට සාපේක්ෂව පරමාණු ස්කන්ධේ කී ගුණයක්ද කියලා අපිට මනින්න පුළුවන්. හරි. ලියන්න උත්තරේ 6යි 6ට 6ට 6. අපි කැලේ කරගෙන යන්න 6 වෙනි ප්‍රශ්න උත්තර ලියන්න 6 වෙනි ප්‍රශ්නෙට 6. 6 වෙනි ප්‍රශ්නේ උත්තර ලියන්න. හරි සර්. හයවෙනි ප්‍රශ්නේ. නිබන්ධනයේ පළවෙනි පිටුවේ හයවෙනි ප්‍රශ්නේ අහනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යනු. සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ මොකක්ද? මොකක්ද සෙල්වර් සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ? යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය C612 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී වාරයක් වේද? එම මූලද්‍රව්‍ය පරමාණුවේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය. දැන් පරමාණු හරි හොඳයි. පරමාණුක ස්කන්ධයේ මනින්නේ කාට සාපේක්ෂවද? පරමාණුක ස්කන්ධ ඒකකයට සාපේක්ෂව. දැන් කවුද අපි තෝරගත්ත පරමාණුක ස්කන්ධ ඒකකය? අපි තෝරගත්ත පරමාණු ස්කන්ධ ඒකකයේ තමයි කාබන් 12 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් කීයක්ද? 12න් මෙන්න මෙයා තමයි පරමාණු ස්කන්ධයේ මනින්න අපි තෝරගත්ත පරමාණු ස්කන්ධ ඒකකය. හරි? එතකොට මෙයාට සාපේක්ෂව අනිත් පරමාණු වල ස්කන්ධේ කී ගුණයක් වෙනවද? කී වාරයක් වෙනවද? මෙහෙම හිතන්නකෝ. අපි හිතමු තරාදියක් තියෙනවායි කියලා. උදාහරණයක් තනිකරම උදාහරණයක්. හරි? දැන් මේ තියෙන්නේ කාබන් 12 සමස්ථානික පරමාණු. මේ තියෙන්නේ කාබන් 12 සමස්ථානික පරමාණු. වගුනේ අපි ලහුම හරි? මෙහෙම ගන්න බෑ. උදාහරණයක් කියන්නේ උදාහරණයක්.
මේ තියෙන්නේ කාබන් 12 සමස්ථානික පරමාණු. හරි? අපිට කියනවා සෝඩියම් පරමාණුවේ ස්කන්ධය අන්න අරයට සාපේක්ෂව මනින්නේ කියලා. කාට සාපේක්ෂවද? කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් එකට සාපේක්ෂව සෝඩියම් පරමාණුව කී ගුණයක් වෙනවද? කී වාරයක් වෙනවද කියලා මනින්නේ කියලා. අපි කරන්නේ මොකද්ද? මෙන්න මේ පැත්තට දානවා සෝඩියම් පරමාණු. දැන් පහත් වෙනවනේ. උදාහරණයක් මේක මනින්න බෑ. ඊට පස්සේ මේ තියෙන ධර්මනේ කාබන් 12 සමස්ථානික පරමාණු මේ තියෙන්නේ. මේ පරමාණු බෙදෙනවා සමාන කොටස් කීයකටද? 12කට. කාබන් 12 සමස්ථානික පරමාණු බෙදෙනවා කොටස් 12කට. බෙදලා එයින් මෙන්න මේ කෑල්ල ගන්නවා. ඔන්න ඉහි ගත්තා. මේ ගත්තේ කොච්චර කෑල්ලක්ද? කාබන් 12 පරමාණුවේ මුළු ස්කන්ධේ කොච්චරද ගලවලා ගත්තේ? 12න් එකක්. 12න් එකක්. දැන් මේ 12න් එක දානවා මේ පැත්තට. ඔව්. දැන් හරිද? තාම තරාගේ බැලන්ස්ුනේ නැහැ. මේ 12න් එකේ කෑලි ආයදා කොහොමද දාගෙන යනවා. දාගෙන යනකොට මේ 12න් එකේ කෑලි 23ක් වැඩිච්ච හැටි තරාදිය බැලන්ස් සම්පූර්ණයි. එහෙනම් සෝඩියම් පරමාණුවේ ස්කන්ධය කොච්චරද? කාබන් 12 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එක වගේ කී ගුණයක් විශාලයිද සෝඩියම් පරමාණු? 23 ගුණය. 23 ගුණයක් විශාලයි. අපි කියනවා සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද? 23යි කියලා. එහෙනම් මොකක්ද දරුවනේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ? යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කාබන් 12 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එක වගේ කී වාරයක් කී ගුණයක් වෙනවද? ඒක තමයි මේ මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ. පැහැදිලිද? ඒක අපිට සමීකරණයක් විදිහට පෙන්නන්න පුළුවන් මෙන්න මෙහෙම මේ බලන්න. මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදෙනවා කාගෙන්ද? කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් එකකින්. ඒ බෙදුවාම ලැබෙන්නේ මොකද්ද? ඒ මූලද්‍රව්‍ය පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තමයි ලැබෙන්නේ. හරි? ඔන්න යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් දීලා තිබුණොත් එම සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න පුළුවන් මෙන්න මේ සමීකරණේ. මොකද්ද? ඒ මූලද්‍රව්‍ය පරමාණුවේ ස්කන්ධය බෙදෙනවා කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් එකකින්. ඒ බෙදුවම ලැබෙන්නේ මොකද්ද දරුවනේ? ඒ මූලද්‍රව්‍ය පරමාණුවේ ස්කන්ධය මේ කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් එක වගේ කී වාරයක් වෙනවද කියන එක තමයි ලැබෙන්නේ. ඒකට කියනවා අපි ඒ මූලද්‍රව්‍ය පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. මොකද කියන්නේ? තේරුණාද නැද්ද? තේරුණා. හරිද? ඔව් රයිට්. එහෙනම් 6 වෙනි ප්‍රශ්නේ බලන්න උත්තරේ. දෙන්න කිව්වා හරිය 6 වෙනි උත්තරේ බලන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යනු බලන්න මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය හරි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කාබන් 12 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එක මෙන්
කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් එක මෙන් කී වාරයක් වේද? එහෙම නැත්නම් කී ගුණයක් වේද? කී වාරයක් වේද? කී ගුණයක් වේද යන්න කී වාරයක් වේදද කී ගුණයක් වේද යන්න එම මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයයි එම මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයයි කී වාරයක් වෙනවද? ඒක තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ. පැහැදිලි නේද? පැහැදිලිද? ඔව් සර්. දැන් පුතා පහලින් සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන තැන මේක ලියන්න. සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය බෙදීම කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් එක. සමීකරණ ලියගන්න. මට මේ මතකයි කවුද මට මේ නම එන්නේ නැහැ. කවුරුද දරුවෙක් මට කිව්වා නේද මේ ප්‍රවේග මේ සරල රේඛීය චලිත පාඩමේ තීර ටික අල්ලගන්න ඕනේ කියලා. මට මේ අර දුවේ නම මතකයි. එදිරිසිංහ නේද කිව්වේ? ඔව් සර්. රයිට්. එතකොට පුතා මම ඒ ළඟදී ඒ ඔය 11 පන්ති ළමයි ටිකක් ඉන්නවා. ඒ ළමයි ටිකට ඔන්ලයින් ඒ සරල රේඛ 5 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක්. ඒ 4 දෙනා සරල රේඛීය චලිතය කරනවා. ඔයාට ඕන එක සම්බන්ධ වෙන්න පුළුවන්. සර් ඔව්. සර් මටත් දෙන්න පුළුවන්ද? ඔව් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක මම දිනේ මට මේ දැන් මේ පන්ති කියන්නේ බෑ මම මේක රෙකෝඩ් කරලා දැන් මට ඒකට කියන්න බෑ. මේක දැන් රෙකෝඩින් එකක් විදිහනවා. ඒක මේ ළමයි කීප දෙනෙක් රෙකෝඩින් එක ඉල්ලලා තියෙනවා. හරි. මට කෝල් එකක් දෙන්න. ඒකට හරි. හරි නේද? හරි සර්. රයිට්. දැන් ඒක නම් ගරුනේ හදන්න 7 වෙනි ගාන. 7 වෙනි ගාන. 7 වෙනි ගාන. උත්තරමාන ගාන. පොටෑසියම් එක් පරමාණුවේ ස්කන්ධය 6.476 ගුණ කිරීම 10⁻23 ග්‍රෑම් වේ. පොටෑසියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කොහොමද ගාන හදන්න තාම ඉක්මනින් හදන්න. කිෂ්ණ හදුවා ඉවරද? ඔව් සර්. හරි බලමු. මම හදානකම් බලන් ඉන්න එපා හදන්න ඕන. එතකොට තමයි ඔයාලා තේරුම් ගන්න පුළුවන් කොතනද මට වැරදුනේ කියන්නේ. හරි සර්. හරි. වරදුන්න පිනිසු නැහැ. වරදිනවා. ඊට පස්සේ වැරදුන තැන හදා ගන්න ඕන. වරදින එක අපි හැමෝටම වෙනවා. හැබැයි වැරද්ද හදා ගන්න එක තමයි හැමෝම කරන්නේ නැත්තේ. හොඳයි. දැන් දරුවනේ මෙන්න මේක අපිට දීලා තියෙනවා.
පොටෑසියම් මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධ ග්‍රෑම් වලින් දීලා තියෙනවා. අපෙන් අහනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධ හොයන්නේ කියලා. මොකද්ද කරන්න ඕන? පොටෑසියම් මූලද්‍රව්‍ය පරමාණුවේ ස්කන්ධය සාපේක්ෂව හොයන්න නම් මෙයාගෙන් බෙදෙන්න ඕනේ. මෙයාට සාපේක්ෂව පොටෑසියම් වල ස්කන්ධය කොච්චරද? හරි? දැන් අපි ගන්නවා නේද? එතකොට මෙතන ලියමු නම් හොඳයි පොටෑසියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා. සමානයි පොටෑසියම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධයේ බෙදීම කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයේ 12න් එක. ඊට අපි ඉස්සෙල්ලා පොදු සමීකරණය දැන් මේක මම හදලා තියෙනවා පොටෑසියම් වලට ගැලපෙන විදිහට. දැන් අපිට දීලා තියෙනවා පොටෑසියම් මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය 6.476 ගුණ කිරීම 10^23 ග්‍රෑම් කිරීම. හරි? ඒක බෙදන්න ඕන කාගෙන්ද? කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් එක. විභාගයේදී මේකේ අංක දෙනවා අපිට. මොනවද දීලා නැහැ. මම උතර ගානේ දීලා නැහැ. නමුත් විභාගයේදී හම්බ වෙනවා. මම කියන්නේ මේකේ ස්කන්ධය කීයද? 1.6 කිරීම 10^27 නේද? 1.99 වැඩි කිරීම 12න් එක. ඔව් ඒක 10^23. මෙන්න මෙයාගේ ස්කන්ධය මම කියන්නේ මෙයාගේ ස්කන්ධය. කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධය ගුණ කිරීම 23යි. දැන් එයාගේ ස්කන්ධය. හැබැයි අපි එයාගේ ස්කන්ධය ගන්නෙ නෑනේ. ඒ ස්කන්ධයෙන් කොච්චරද අපි ගන්නෙ? 12න් එකක්. අපි මේ වෙනකොට මෙන්න මේක සුළු කරලා ඒ අගේ හොයාගෙන ඉන්නවා කීයද? 1.6 ගුණ කිරීම 12 24යි කියලා හොයාගෙන ඉන්නවා. තේරුණාද නැද්ද? මොකද කියන්නේ ප්‍රශ්නේ කියන්නේ? කියන්නකෝ. පොටෑසියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයනවායි කියන්නේ දරුවනේ පොටෑසියම් මූලද්‍රව්‍ය පරමාණුවේ ස්කන්ධය බෙදෙන්න ඕන කාබන් 12 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකකින්. හරි? මෙන්න පොටෑසියම් මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය. මේක දැන් ඔන්න ලිව්වා. ඒත් එයාව බෙදෙනවා කියෙද්ද? කාබන් 12 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකකින්. මෙන්න මේවම ලියලා තියෙන්නේ මේ ලියලා තියෙන්නේ මෙන්න මෙයා කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධය තමයි තියෙන්නේ. හැබැයි එයාව කීයෙන් බෙදන්න ඕනද? 12න් එකකින් බෙදන්න ඕන. තේරුණාද? එහෙම බෙදුවම එන අගය අපි ගණන් හදලා හොයාගෙන ඉන්නවා කීයද? 1.6 ගුණ කිරීම 10 24යි නෑ. තේරුණේ නැද්ද? තේරුණා. ඉස්සලා කිව්වේ මට ආයි කියන්න සර් කියලා කිව්වා නේද? ඒකු කතා කරන්නකෝ. එයාට තේරුණා කියලා මට අහන්න. හරි සර්. හරි. ඒතර මේ කියන්නේ පුතේ මෙන්න මේක. නමුත් අපි ඒකේ ස්කන්ධය නෙවෙයි ගන්නෙ. ඒකේ ස්කන්ධයෙන් 12 එකක් ගන්නවා. හරි? මේකේ ස්කන්ධයෙන් 12 එක ඉස්සලාම ගණන් හදලා හොයාගත්තා. කීයද? 1.67 ගුණ කිරීම 10 24යි. 1.66 කියලා ගත්ත ප්‍රශ්නයක් නෑ. දල වශයෙන් 6 කියලා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපිට පුළුවන් නේද මේ ස්කන්ධය මේකෙන් බෙදන්න පුළුවන්. දැන් මේ ග්‍රෑම් එක ලැබී යනවා. දැන් ග්‍රෑම් එකක් නැහැ. එහෙනම් අපිට එනවා 6.476 ගුණ කිරීම 10^23යි. මේ දක්වා තේරුණාද නැද්ද? ඔබ ගණන් හදද්දී ඕනනම් මේක නොදැම්මත් ගැටලුවක් නෑ හා.
මේ පියවර නොදන්නත් ගැටලුවක් නෑ. හැබැයි විභාගයේ මෙහෙම එකක් කරනවා. මෙයාගේ ස්කන්ධ තමයි අපිට දෙන්නේ විභාගයේ. ත්‍රියාගේ ස්කන්ධෙන් 12න් එකක් කියලා දාලා අතන ප්‍රශ්න ආවොත් සුළු කරන්න යන්න ඕනේ අපි අගේ මතකයි මේක තමයි. හරි? දැන් මේක සුළු කරන විදිහ මම කලින් තියරි ක්ලාස් එකේ කියලා දුන්නා. මතකද? කොහොමද කරන්නේ මේ මම කරන පියවර ටියුට් එකේ කියන්න ඕනේ මතක තියාගන්න. මේ ගන්න සුළු කිරීම. විද්‍යාවට විද්‍යාවෙන් කියන්න ඕනේ නෙමෙයි මේ සුළු කිරීම කියලා දෙන්නේ. දැන් මේක මෙහෙම කරන්න. 6.476 බෙදීම 1.67. ඔකනේ තියෙන්නේ. මේක මේකෙන් බෙදෙනවා. උඩ කියනවා 10 ඍණ 23. මේ යට තියෙන 10 ඍණ 24 ගේන්න ඉරෙන් උඩට අරගෙන ඉන්න. ඔබ දන්නවා මෙතන ඉන්නේ මෙයා බෙදීමක් විදියට. එහෙනම් මෙයා ඉරෙන් උඩට ආවැටි කවුරු බඩපත් වෙනවද? 94ක්. ಗುಣ කිරීමක් බවට පත් වෙනවා. ඒ වගේම ඍණ 24 ඉරෙන් උඩට ගියහදී ඔව් ධන 24. ධන 24. අයන 10 ධන 24 වෙනි බලය. එතකොට මේ වගේ විද්‍යාවට මෙයා සුළු කිරීම. ඔබ දන්නවා දාර්ශනික නීතිය අනුව පාදයන් සමානයි නම් ಗುಣ කිරීමකදී බලයකට මොකද වෙන්නේ? එකතු වෙනවා. එතකොට ඍණ 23කුයි ධන 24කුයි එකතු වුණාම උත්තරේ කීයද? ධන 1. එහෙනම් මෙතන එනවා 10 පළවෙනි බලය. මේ දෙන්නා සුළු නම් 10 පළවෙනි බලය. 6.476 බෙදන්න 1.67. ඒ වගේ බෙදන්න ඕන. ඒ බෙදුවම එනවා කියන්නේ 3.9. එහෙනම් 3.9 ගුණ කිරීම 10 පළවෙනි බලය කියන්නේ උත්තරේ කීයද? 39. එහෙනම් පොටෑසියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද? 39යි. සර් 38ක් එන්න බෑයිද? පුළුවන් 38යි දශම ගානක් එන්නේ දල වශයෙන් මම ගත්තේ 39යි කියලා. 38.5ට වැඩි ගානක් එන්නේ. දල වශයෙන් 39ක් කියලා ගන්න පුළුවන්. සර් අතන ගත්තේ සර් 1.66 කියලා. ඔව් කමන්නේ. 38.66 කියන එකට දශම පහ බැලලානේ. දල වශයෙන් ඒතකොට ආසන දශම ස්ථානයේ ගන්න හැටි 39.5 බැලලානේ. 39 කියලා ගන්න පුළුවන්. ඒක හේතුව තමයි. විභාගයේදී ආසන්න වගේ දෙයක් තමයි. හරි. ගාන පැහැදිලිද? කියන්න මට ඉල්ලක කොහොමද යන්නේ? තා කියන්නේ? පැහැදිලි සර්. හරි. එහෙනම් යන්න හදන්න 8 වෙනි ගාන 8 වෙනි ගාන. 8 වෙනි ගාන හදන්න. සර් ඔව්. සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයද්දී කාබන් 612 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් එක කියන එකම ගන්නෑයි. එවනේ අයහන් සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයද්දී කාබන් 612 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් එක අරගෙන ගාන හදන්නේ ඇයි? ඒක මෙහෙමයි. පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට ඔය මුල්ම කාලේ පාවිච්චි කරේ හයිඩ්‍රජන් පරමාණු. නමුත් ඒකෙන් එයාට සාපේක්ෂ පරමාණු ස්කන්ධේ වෙන්නම ප්‍රායෝගික ප්‍රශ්න ආවා. ඒ කියන්නේ ඇත්තටම සැහැල්ලුයිනේ. ඊට පස්සේ විද්‍යාඥයෝ තීරණය කරා මේක හයිඩ්‍රජන් අයින් කරලා කාබන් ගන්න ඕනේ කියලා. පරමාණු ගත්තොත් එතන ප්‍රායෝගික ගැටලුවා. ඒ හින්දා මුළු කාබන් පරමාණුව ගන්න නැතුව අර මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගණනය කරන්න පහසු වෙන ආකාරය ලබා ගන්න ඕන හින්දා බාලිතිය පහසු වෙන ඕන හින්දා ඒ කාබන් වල සමස්ථානිකෙන් 12 දැන් ගණන් හදලා යනවා. ඒක විද්‍යාඥයෝ තීරණය. මේක තමයි ගැලපෙන්නේ කියලා. එහෙනම් කාර්ය සංසිද්ධියක් නෙමෙයි මේකට තීරණය වෙන්නේ. ඉස්සරහට හයිඩ්‍රජන් වල. දැන් සමහර අනාගතයේදී
මෙයා වයින් කරලා වෙන එක්කෙනෙක් ගන්නත් ඉඩ තියෙනවා. පරමාණු ස්කන්ධෙම අනින්න. හරි නේද? හරි සර්. right හිතන්නකෝ 8 වෙනි ගාන 8 ක්ලෝරින් පරමාණුවක ස්කන්ධය දීලා තියෙනවා 5.9.3යි. රන් 10.23යි. ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න කියලා කියන්නේ. ක්ලෝරින්ට ගැළපෙන විදිහට සමීකරණය ලියන්න. ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි ක්ලෝරින් මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය බෙදනවා කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12 එකකින්. හරි සර්. හරි සර්. හරිනේ right උතන මෙතන සමීකරණය මේ විදිහට හදා ගන්නවා හරි උතන ක්ලෝරින් පරමාණුක ස්කන්ධය එනවා කීයක්ද 5.9.3යි ක්ලෝරින් පරමාණු ස්කන්ධය 5.9.3යි ඉතින් 10 ඍණ 23යි ග්‍රෑම් මේක බෙදන්න ඕන කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12 එකකින්. උතර අද තියාගන්න දැන් මේ විභාගයේදී මෙන්න මෙයාගේ අගය දීලා තිබුණොත් එයාගේ අගය දාලා 12න් එකක් කියලා දාන්න. එහෙම නැත්නම් කෙලින්ම මේක අගයම පාවිච්චි කරන්න. දන්නවා දැන් මේ සම්පූර්ණ කොටසේ අගේ කීයද 1.67 ගුණ කිරීම 10 වෙන 24යි ග්‍රෑම්. මේ ග්‍රෑම් සුළු වෙලා යනවා. දැන් මෙයාව ගේන්නේ ඉන්නේ උඩට. ගෙනාවම 10 ධන 24 බලයක් එනවා. මෙතන 10 23 බලයක් එනවා. සුළු වුණාම 10 බලයක් 10 එකේ බලයක් එන්නේ. මේ දෙන්නා සුළු වුණාම කීයක් ආවද? 35.5 3.5යි 10 පළවෙනි බලය. එතකොට මේ 10න් ගුණ වුණාම මෙතන නම් උත්තරේ කියද 35.5. එහෙනම් ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 35.5. හරි? 35ක් කියලාම ගන්න බැයිද? එතනගේ සාමාන්‍ය ගණන් හදද්දී පුතා 35.5 තමයි ගන්නෙ. මොකද දශම 6ක් පුරා නම් එහා පැත්තට 36ක් කරන්න තිබ්බා. දශම 4ක් පුරා 35ක් කරන්න තිබ්බා. මේක 35.5ම නේ තියෙන්නේ. ඒ හින්දා මේක මෙහෙම ගන්න වෙනවා. මොකද අපි ගණන් හදද්දී ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගන්නේ 35.5යි කියන. මේ ටිකක් වැඩි වුණා නම් 36ක් මේ ටිකක් අඩු වුණා නම් 35ක් කියලා ගන්න තිබ්බා. ඔත් මේක ප්‍රමාණ ගන්න. හරි හදන්න 9 වෙනි ගාන ඔය සර් ඕකේ මේ අන්තිම වෙනකන් උත්තරේ සුළු කරන්න නැතුව නිකම්ම මේ සූත්‍රයට ආදේශ කරලා එහෙම දාන්න බැයිද? ඒ කියන්නේ විභාගයේ ලකුණු දෙනවද? නම අර ගොඩක් මේ සූත්‍රය ලියනවා ලියලා මේ පියවර දානවා ඔව් ඊට පස්සේ උත්තර දාන්න නැතුව ඉන්නවා එහෙමද? ඔව් සර්. ඔව් එතකොට සාමාන්‍යයෙන් දරුවනේ මෙහෙමයි. මේ වගේ ගානකට ලකුණු දෙකයි හම්බ වෙන්නේ. උපරිම විභාගයේ ලිහිල් කරොත් ලකුණු 3යි. එහෙමනම් එවිල නැහැ ගොඩක් ගන්න කාලෙක. විභාගයේදී කියන්නේ මෙන්න මේ පියවරට හෝ මේ පියවරට එකක්.
මම ඒකනේ හැමෙලෙම කියන්නේ. එහෙම කියන්නේ මාගේ ස්කීම් එකට අපි ලකුණු දීමේ පරිපාටියට වහල් වෙන්න හොඳ නෑ කවදාවත්. දැන් මේ අපි ගාන හදන නිවැරදි ක්‍රමයට හදන්න ඕන. දැන් මේ අවුරුද්දේ අපි හිතමු දැන් මේ අවුරුද්ද බලන්නකො මේ අවුරුද්දේ විභාගෙදී එකම එක ගානක ඇර අනිත් එක ගානකව ඒකට සැලකිලිමත් වෙන්න එපා කියනවා. මේ සැරේ විභාගයේ නැත්තම් සාමාන්‍යයෙන් ඒකකේ තිබුණත් අපිට කපනවනේ ගානේ. නමුත් මේ සැරේ එකම එක ගානක් ඇර අනිත් ගානක් එකකව ඒකකේ නොතිබ්බට කමක් නැහැ කිව්වා ලකුණු දෙන්න කිව්වා. දැන් කවුරු හරි කෙනෙක් ඒ මාර්ක් ස්කීම් එකට ඒ මාර්ක් ස්කීම් එකට වහල් වෙලා ළමයින්ට ඉගෙනුවොත් එම ඒකක දාන්න ඕනේ නෑ දරුවනේ ඉලක්ක විතරක් දාන්න කියලා අරුමුදයක් වෙන ඊළඟ අවුරුද්දයි. ඊළඟ අවුරුද්ද සමහර විට කියනවා ඒකක තිබුණ නැත්තම් ලකුණු දෙන්න එපා කියලා. ඒ හින්දා මාර්ක් ස්කීම් එකට වහල් වෙන්න එපා. ලකුණු දෙනකොට දරුවනේ ඒක ගාන හදනකොට ඒකේ තියෙන්න ඕන පියවර මම ඔයාලට කියන්නේ. මෙන්න සමීකරණේ ලියලා තියෙන්න ඕන. දෙක සමීකරණයට ආදේශ කරලා තියෙන්න ඕන. ඉතින් පස්සේ පියවර 10ක් ගියක් කමක් නැහැ. අවසාන උත්තරේ දාලා තියෙන්න ඕන. ඒකකයක් තියෙනවා නම් එකකේ තියෙන්නත් ඕන. ඔබ අහපු ප්‍රශ්න දැන් උත්තර දෙන්න යන්න. විභාගයේදී දැනට ක්‍රියාත්මක වෙන මාර්ක් ස්කීම් වලට අනුව වෙනස් වෙන්න පුළුවන් මේවා. ඒක හරි පියවර හදන්න. මේකට හෝ මේකට එක ලකුණක් දෙනවා. ඔබ අවසාන උත්තරේ ලිව්වේ නැත්නම් දරුවනේ ඒ ලකුණ ඔබට නැති වෙනවා. එතකොට ලකුණු දෙකෙන් එකයි ඔබට හම්බ වෙන්නේ සුළු කරගන්න බැරි වුණොත්. දැන් හිතනවා නේද අනේ කමක් නැහැ ඒක කියාට කමක් නැහැ කියලා. එහෙම හිතන්න එපා. එක ලකුණ හලන්න එපා උපයන්න. එකතු කරගන්න. හලන්න යන්න එපා. ඇයි මේ දසමස් මේක සුළු කරගන්න බැරිද? මේක සුළු කරගන්න ඉතින් මම කියලා දුන්නා. මේ ගිරි මුලට ගේන්න 10 24ක් කරනවා දර්ශනීය පාවිච්චි කරලා එකතු කරන්න. මේකෙන් සුළු කරගන්න ඊට පස්සේ ඉක්ුව කරන්න. හරි? වෙලා යනවා වගේ නම් ඉඩ තියලා පස්සේ ඒ අනිත් ප්‍රශ්න ටික කරලා මෙතෙන්ට ඇවිල්ලා නිකන් හදන්න. සුළු කරන්න. පැහැදිලිව කියන එක. ඒතකොට දැනට නම් දැනුම් දින හැටියට මේ ගානේ ලකුණු 2යි අවසාන සූත්‍රේ නැත්නම් ලකුණු 1යි. තේරුම් නැද්ද? කවුරුත් ඒ ප්‍රශ්නේ ඇහුවේ? තේරුණාද නැද්ද? ඉක්මනින් කියන්න මට යන්න ඊළඟ කොටසට. රයිට්. හදන්න 9 වෙනි ගාන. 9 වෙනි ගාන හදන්න. 9 වෙනි ගාන හදලා මට උත්තරේ කියන්න ඕන. x යන මූලද්‍රව්‍යයක සම්මත සංකේතයක් නෙමෙයි. සම්මත සංකේතයක් නෙමෙයි. x මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය අනිතරට හදා ගන්න පොඩි වැරද්දක් කළා තියෙනවා. x මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කාබන් 12 සමස්ථිතික නෙමෙයි සමස්ථානික පරමාණුයි. සමස්ථිතික නෙමෙයි සමස්ථානික පරමාණුයි. ස්කන්ධයෙන් දෙගුණයකින් x සාපේක්ෂ පරමාණු ස්කන්ධය කොපමණද? ඔතන හදන්න නැතුව වෙනත් තැනක හැදුවා නම් හොඳයි ඒක. මටත් මේ ගාන හදන්න උතන ඉඩ මදි. ඉඩ තියෙන මදි. එහෙම වුණොත් අපි ඔය ලියා ගන්න බෑ ගානේ අංකේ දාලා ඒ නිබන්ධනයේ පිටිපස්ස ඉඳ තියෙනවා නේද? අවසන් පිටිට තියෙනවා. අවසන් පිටුව පොඩ්ඩක් තියෙනවා තෝර තරම්. ඔව්. ඒ මොහොතේ ප්‍රශ්න අංකේ දාලා අපි පිටිපස්සේ හදපු ගාන ඉඳ මැදින් හදන්න ගාන. මොකද ඒක ඒ ගාන විශේෂ ගානක් ටිකක් වෙනස් ගානක් හරියට වැඩේ කරන්න ඕනේ. හදන්න බලන්න 9 වෙනි ගාන. x යන මූලද්‍රව්‍යයක සම්බන්ධ සංකේතයක් නෙවෙයි. ඒකෙන් කල්පනා කරන්න එපා. ඇයි එහෙම සංකේතන සම්මතන උනේ ඒවා හිතන්න ඕනේ. x මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් දෙගුණයක්. x සාපේක්ෂ පරමාණු ස්කන්ධය කොපමණද?
හදන්න බලන්න ගන්න. හදපු විදිය පැහැදිලිද? අපදා ගාන හදන්නද මම? සර්. හදලා ඉවරද ඔයාලා? ඔව් සර්. හොඳයි. මේ බලන්න. හැම වෙලේම ගණන් හදනකොට අපි දන්නා දේ හරහා නොදන්නා දේ හොයන්න යනවා. දැන් අපි දන්නේ මේක විතරනේ. අපි දන්නවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය අපිට දීලා තියෙනවා නම් අපි සාපේක්ෂ පරමාණු ස්කන්ධ හැර මේ සමීකරණය කොහොමද කරන්නේ? මූලද්‍රව්‍ය පරමාණුවේ ස්කන්ධයේ බෙදෙනවා කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් එකකින්. එහෙමනේ ක්‍රමේ නේද? දැන් කියනවා X මූලද්‍රව්‍ය පරමාණුවේ පරමාණුවේ ස්කන්ධය හොඳමද දැන්? සාපේක්ෂ පරමාණු ස්කන්ධය නෙමෙයි මේ කියන්නේ. X වල පරමාණුක ස්කන්ධය මෙන්න මෙයා වගේ මේ කියන්නේ මෙයා වගේ තිබුණියක්. හරි? එහෙනම් මට ධර්මනේ ලියන්න පුළුවන් නේද? S කියන මූලද්‍රව්‍ය පරමාණුවේ ස්කන්ධය කියන්නේ මෙන්න මෙයා වගේ දෙගුණයක් නේද? ඒ කියන්නේ මේ 12 නෙමෙයි කියන්නේ 12 නෙමෙයි කියන්නේ මෙන්න මේ පරමාණුවේ ස්කන්ධයේ x නම් මේ පරමාණු ස්කන්ධයේ a නම් x මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය කියන්නේ කොටලක්ද 2යි a. තේරුම් නැද්ද? කතා කරන්න නැත්නම් හරි මෙන්න මේ x කියන මූලද්‍රව්‍ය පරමාණුවේ ස්කන්ධය දරුවනේ මෙන්න මේ කාබන් 12 පරමාණු ස්කන්ධය වගේ දෙගුණයක් නේ. එහෙනම් මට ලියන්න පුළුවන් නේද x මූලද්‍රව්‍ය පරමාණුවේ ස්කන්ධය කියන එක වෙනුවට මට ලියන්න පුළුවන් නේද කාබන් 12 समस्थानिक परमाणुවේ कार्बन 12 समस्थानिक परमाणुවේ ස්කන්ධය වගේ කී ගුණයක්ද මෙයා දෙගුණයක්. එහෙනම් මේ තමයි x පරමාණු ස්කන්ධය. මොකක්ද ස්කන්ධය? कार्बन 12 समस्थानिक परमाणु ස්කන්ධය වගේ දෙගුණයක්. තේරුන්නේ? හරි. දැන් මේ ලියුමේ මෙන්න මෙයාගේ ස්කන්ධය. මෙයාගේ ස්කන්ධය මෙයාට සාපේක්ෂව දෙගුණයක්. එහෙනම් මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ වෙනවා මෙයා බෙදන්න ඕන කාබන් 12 समस्थानिक परमाणुවේ ස්කන්ධයෙන් 12 තේරුණාද නැද්ද? තේරුණා. දැන් පැහැදිලිද? ඔව්. මේක මම කියදුනට පස්සේ ඔයාලා ලේසිකම පාවිච්චි කරන්න ගැටලුවක් නැහැ. හැබැයි ලේසිකම ගන්න ඕන දරුවනේ තේරුම අරගෙන. නැත්නම් වැඩක් නැහැ. තීරණ ගන්න ඕන තේරුම අරගෙන. එතකොට මේ x මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය කියන්නේ මෙයාගේ මේ පරමාණුවේ ස්කන්ධය වගේ විගුණයක්. එහෙනම් ඒකේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගන්නවා මේකෙන් ආයෙ ගන්න ඕන. හොඳට බලන්න මෙන්න මේ ටික. මම මේ රවුන්ඩ් කරන ටික. මෙන්න මේ රවුන්ඩ් කරන ටික.
මෙන්න මේ රවුන්ඩ් කරන ටික. මොකක්ද? මේ රවුන්ඩ් කරන ටික මොකක්ද? කාට හරි ඔන්න අපිට වචනයක් කියන්න පුළුවන්. ඔය මම රවුන්ඩ් කරලා තියෙන කෑල්ලට වචන තනි වචනයක් කියන්න පුළුවන්ද? මෙන්න මේ අර දෙක නෑ අර හැට දෙක නෑ. මෙන්න මේ රවුන්ඩ් කරලා තියෙන ටිකට මේ අහවලාගේ මේක තමයි මේක කියලා කියන්න පුළුවන්. කාබන් 12 සමස්ථානික පරමාණු සාපේක්ෂ පරමාණු ස්කන්ධය. හරි වගේ පුතේ මට ඇහෙන්නේ. අයියේ කියන්නේ කියන්න බැරිද කියන්නේ? කියන්න මම වැඩි කර දෙන්න මේක සවුන්ඩ් එක. කාබන් 12 සමස්ථානික පරමාණුවේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඔව් හරියට හරි. චුටි කෑල්ලක් වැඩිින් දැම්මා කමක් නැහැ. මෙන්න මේ රවුන්ඩ් කරලා තියෙන දරුවනේ කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. විකල්ප කාබන් පරමාණු ස්කන්ධය මෙතන තියෙනවා. කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධය 12 ඉන්නේ. එහෙනම් මේ රවුන්ඩ් කරලා තියෙන කෑල්ල මට කියන්න පුළුවන් නේද? කාබන් වල මොකද්ද? සාපේක්ෂ පරමාණු ස්කන්ධය. මේ රවුන්ඩ් කරලා තියෙන්නේ කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. තේරුණේ නැද්ද? තේරුණා සර්? තේරුණා සර්. හරි. ඒ කාබන් පරමාණු ස්කන්ධය බෙදලා තියෙනවා කාබන් පරමාණු ස්කන්ධය 12 එකකින්. එතකොට එන්නේ කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. එහෙනම් කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය වගේ එක්සල ස්කන්ධය කී ගුණයක් වෙනවද? මේක තිබ්බනේ දෙක. එහෙනම් කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය අපි දන්නා කීයද? 12යි. 12 ගුණ කිරීම 2යි. එහෙනම් එක්සල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද? 24යි. මේවා ඉතින් හදනවා කියන්නේ පුතේ නියමයි. රසායන විද්‍යාවට නියමයි. බය නැතුව ඒ ලෙවල් කරන්න පදනම හදලා තියෙනවා. සර් ඔව්. සර් මේ මං ගත්තේ 2.3ට වැඩි කිරීම 10 පළවෙනි බලය ඊට පස්සේ ආවස 23.8ක් කියලා ඒක ආසන්න වටේල ගත්ත සර්. එතකොට හරියද? 24යි කියලා ගත්තා. ඔව් 2.3 පරිජානව 2.3.8 සර්. ඇයි 2 නෑ සර් මේ අර විදිහට ඇදුවේ සර් කලින් එක ඒ ක්‍රමයටදී. ඔව් 2.3ට ගානේ දීලා නැහැ නේද පුතා? ගානේ එහෙම දුන්නේ නැති ඉලක්ක දීලා නැහැ නේද? නේද? තේරුණාද? ගානේ එහෙම එකක් දීලා නැහැ නේද? ඒතකොට මෙන්න මේක තමයි ක්‍රමය. හරි? දැන් මේකේ පොඩි ගාන පොඩි කෑල්ලක් අඩුයි. කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12 කියන භාගයෙන් දෙන්න ඕන. හරි? හදා ගන්න. අර ඔය නිබන්ධ ඉන්න මදි නම් මේක මෙහෙම හදා ගන්නවා. මෙන්න මෙහෙම ප්‍රශ්නාංක 9 කියලා දාලා අවසාන පිටුවේ ඉඩ තියෙනවා. ඒක හදා ගන්නවා. ප්‍රශ්නාංක 9 කියලා දාලා අවසාන පිටුවේ ගන්න හදා ගන්නවා. ප්‍රශ්නාංක 9 කියලා දාලා අවසාන පිටුවේ ගන්න හදා ගන්නවා. මම අර 12 ක්ලාස් එක පටන් ගන්න දිනවල මතක් කරා පියවරුන්ගේ දිනේ කියලාද මතක් කිරීමක් කරා නේද මේ පන්තියේ ඒ සාමාන්‍ය වෙච්ච එක මතක් කරන්නේ අද ලෝක පියවරුන්ගේ දිනේ නේද එතකොට ඔබට පියා කියන්නේ කවුද කියන එක හොඳටම දැනෙන කාලයක් තමයි මේ කාලය. හරි ගෙදර ඉඳන් මම හිතන්නේ අපිට ජීවිතේ කවදාවත් පියවරුත් එක්ක මේ නිවාඩු කාලේ පියවරුත් ගිහියා එක දිගට. නමුත් දැන් නිවාඩු කාලේවත් පියවරු තාත්තලා අප්පච්චිලා මේ වැඩ යනවනේ. වැඩ යනවා එක්ක මොන හරි වැඩනේ. මේ කාලේ වැඩක් නැහැ ගෙදරම ඉන්නේ. ඔබත් වැඩ නැහැ ගෙදර පියවරුත් ගෙදර. එතකොට ඔවුන් කොයිතරම්
විශිෂ්ටයින්ද කියන එක ඔබට තේරෙලා තියෙන්න ඕන. ඔය අතරේ පොඩි සිද්ධිනුත් තියෙනවා. සමහර විට ඔබේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න ඔබට මේ කාලේ තියෙන වත්කම් වැය කිරීම කරන්න බෑ. හරි කරන්න බෑ. නේද? ලෝකේ විශාල ධනවත් රාජ්‍යයක් බව මේ වෙලාවේ අසරණ වෙලාවක අපේ ගෙදර ඉන්න දුප්පත් අප්පච්චි කොච්චර අසරණද? ඒ හින්දා ඔවුන්ගෙන් මම පියවරුගේ දිනේදී ඔබෙන් ඉල්ලන්නේ ඔබ අඩුපාඩු වෙන්න පුළුවන්. ඔන්ලයින් ක්ලාස් එකට තියෙන රීලෝඩ් එක දාගන්න සල්ලි නැති වෙන්න පුළුවන් මේ වෙලාවේ. හැබැයි ඒක උපේක්ෂාවෙන් දරා ගන්න. උපේක්ෂාවෙන් දරා ගන්න. හරි? ඒක පියවරුගේ අඩුපාඩුවක් නෙමෙයි. මේක අපි සමස්තයෙන් මොකද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අපේ ආදායම් බිඳ වැටිලා. දෙමව්පියන්ගේ ආදායම් බිඳ වැටිලා. පුළුවන් තරම් උත්සාහ කරනවා ඔබට ඒ රීලෝඩ් දාලා ඔන්ලයින් ක්ලාස් වල යවන්න. ඒ බැරි වෙන අවස්ථාවක් තියෙනවා. ගැටුම් හදන්න එපා. හරි මම අර ළමින් කිව්වා පවුල කියන්නේ හරියට තොරණක් වගේ. තොරණ පිටින් බැලුවම හරි ලස්සනයි. නේද? බල්බ් දාලා රූප දාලා කැරකෙනවා හරි ලස්සනයි. පවුල දිහා පිටින් බලුවම අපිට පේන්නේ එහෙම. හැබැයි තොරණ පිටිපස්සේ හරිම බැරෑරුම් කාර්යභාරයක් වෙනවා. වයර් හයි කරලා සවුස් දාලා ඒ ඔක්කොම තොරණ පිටිපස්සේ තමයි කරන්නේ. එතන ලොකු බරක්. අන්න ඒ වගේ තමයි ඔබේ පවුලේ. මේ පවුලේ ගෙදර හරියට තොරණ පිටිපස්ස වගේ තමයි ඔබේ ගෙදර පියා. ඒ නිසා ගෙදරට වෙලා ඉන්නකොට ඒ අඩුපාඩු උපේක්ෂාවෙන් කරන්න. දෙමව්පියන්ට සාකච්ඡා කරලා විසඳ ගන්න. හරි. මේ විද්‍යාව සම්බන්ධ මොනවා හරි අඩුපාඩු වුණොත් මම හිතනවා අපිට ඉදිරියේදී තමාස් 4-5 ගිහිල්ලා හරි ඊට වහින්න පුළුවන් වෙන්නේ. ඒ වගේ වෙලාවක මම වාර්තා උදව් කරන්නම්. ඒ කියන්නේ විද්‍යාව මොනවා හරි මේක ප්‍රශ්නෙකින් දා සම්බන්ධව බැලුණා නම් මට පුළුවන් ආකාරයට උදව් කරන්න ඉදිරි කාලේදී. හරි ඒ හින්දා ගෙවල් වල ප්‍රශ්න හදාගන්න එපා. දෙමව්පියන් දිහා උපේක්ෂාවෙන් බලන්න. හරි. ඒක තමයි පියවරුගේ දිනේ මම ඔයාලට කියන්නේ. හරි. පියවරු විතරක් නෙවෙයි මව්වරුත් එහෙම තමයි. මව්වරු පියවරු දෙමව්පියෝ හැමෝම එහෙම තමයි. නේද? විශාල කැපකිරීමක් මේ වෙලාවේ කරනවා. සමහර විට ඔබට කණ්ඩ පොණ්ඩ දෙන්න පවා සමහර දෙමව්පියෝ නොකානොලි ඉන්න අවස්ථා තියෙනවා. ඔබට පේන්නේ නැති වුණා. සමහර පියවරු කතා නොකර තමයිට අහන දෙයට වචන දෙකක් උත්තර දෙන්න පුළුවන්. ඒ ඔබට දෙන්න තරහක් නෙමෙයි. ඒ චරිතය තුල හරි ඉන්න හැටි තරහක් නෙමෙයි. සමහර දෙමව්පියෝ සමහර පියවරු එහෙම තමයි. හරි ඒ තරහක් නෙමෙයි. ඒ හැටි. හරි හැබැයි ඉතින් වෙන්නේ ඔබට තියෙන ආදරය අඩුවක් නෙමෙයි. ඒ පියවරුගේ චරිතය. ඔහු සියලු දේ දරාගෙන නිසෝල්මනේ. රයිට්. හොඳයි. හදුවද 10 වෙනි ගාන පුතා හදන්නේ 10 වෙනි ගාන. ඒකේ මේ තරම් දුර යන්න එපා. මේ තරම් දුර යන්න එපා. මේ වගේ ගානකට පදනම හැදෙන්නේ මෙහෙමයි කියලා කියන දා මම පැහැදිලි කරේ. කෙටියෙන්ම හදලා දාන්න. සිලිකන් පරමාණුවක සිලිකන් පරමාණුවක් කාබන් මොකද තියෙන්නේ? what you prepare? කාබන් 12 පරමාණුවක පුතා ඉතින් හදාගන්න සිලිකන් පරමාණුවක් අර 6 කියන ඉලක්කම ලොකුවට වැදිලා. ඒක යටින් දාගන්න. කාබන් 12 පරමාණුව මෙන් ඉතින් හදාගන්න පරමාණුව මෙන් 2යි 3න් 1යි. පරමාණුව මෙන් 2යි 3න් 1යි එන්න ඕන. පරමාණුව මෙන් 2යි 3න් 1 ගුණයකින්. ඒක වෙනම කලින් දෙලා තියෙනවා. සිලිකන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය සොයන්න. තොර කෙලින්ම මෙන්න මෙයාව දීලා තියෙනවා. කෙලින්ම මෙන්න මෙයාව. දැන් මෙයාව අපි දන්නවා. කෙලින්ම මෙයාව අපි දන්නවා. එහෙනම් මෙයා වගේ සිලිකන් 2යි 3න් 1යි. අදහන ගාන තක්ගාන සර්
ඔව්. සර් මම අර ඉස්සෙල්ලා ගන්න හදපු විදිය සර්ගේ WhatsApp එකට දාන්නත් සර්. නෑ මට කියන්නකෝ 2.3 ආවේ කොහොමද? සර් මේ ඒ කියන්නේ සර් C612 සමස්ථානික පරමාණු ස්කන්ධය 1.97 වැඩි කිරීම 10 ඍණ 23 වෙනි බලය කියලා ගත්තා. ඊට පස්සේ X පරමාණු ස්කන්ධය 1.97 වැඩි කිරීම 2 ස්කන්ධය වැඩි කරා දෙකකින්. සර් ඒ කියන්නේ මෙයාගේ ස්කන්ධය අරගෙන එයාගේ ඒක ස්කන්ධය වැඩි කරලා දෙකෙන් ගුණ කරලා මෙයා කරා. ඔව්. ඊට පස්සේ ඒක 1.6 දෙකම 6 බෙදුවා සර්. හරි. ඒක හරි. හැබැයි ඒක සංකීර්ණ වැඩි නේ. හරි ඒක හරි. ඒ කියන්නේ ඔයා තේරුම් ගත්තේ හරි. ගොඩක් ගැඹුරු කල්පනා කරලා තියෙනවා හරි. මෙයාගේ ස්කන්ධය අරගෙන ඒක දෙකෙන් වැඩි කරලා මෙයා හොයාගත්තා. ඊට පස්සේ ඒකේ බෙදුවා 1.66 ගුණ කිරීම 10 ට 24. හරි. හරි. ඒකත් හරි. හැබැයි ටිකක් සංකීර්ණ වෙන්න. කමක් නැහැ. අන්න ඒව තමයි වෙන්න ඕන. ඇයි? අපි ඔක්කොම එක විදිහට හිතන්න ඕනේ නැහැ. හොඳයි. හරි ඒක හරි. ඔබ වෙනම පැත්තකින් හිතලා තියෙන්නේ. හොඳයි. හරිද? මේකේ ස්කන්ධය ගත්තා. ඒක දෙකෙන් වැඩි කරලා මේක හොයාගත්තා. ඊට පස්සේ ඒ ස්කන්ධය ආපහු මේකෙන් බෙදුවා. හොඳයි. හැබැයි දුට්ටක් පුතා වෙලා යනවා වැඩි එකට නේ. කමක් නැහැ. දැන් මේකෙදි එහෙම ඔය ඩාවින් ගානේ එහෙම හදන්න එපා. කෙලින්ම මේක ගන්න. රයිට් කියන්නකෝ එහෙනම්. සිලිකන් පරමාණුගේ ස්කන්ධය කාබන් 612 පරමාණු ස්කන්ධයෙන් 3න් 2 3න් එකක් නේ. ඒ කියන්නේ දරුවනේ කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධයෙන් 2යි 3න් එකක්ලු සිලිකන් පරමාණු ස්කන්ධය. මේ ටික සුළු කරලා මේ ටික ගත්තාම මේක තමයි එන්නේ. හරි? එහෙනම් මේවා කියන්න ඕනේ ආයේ. එහෙනම් කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ 12යි. ගුණ කිරීම. මේක විෂම භාග කරනවා. 3 වල 2 6යි 7යි. 3න් 7යි. එතකොට 3ට 1යි. මෙතන 4යි. 7 වල 4 කීයද? 28යි. කාට හරි මේ උත්තරය ආවද? ඔව් සර්. හරි. එහෙනම් හරි. හරි. මම මෙච්චර ගමනක් ගියේ මේක එන හැටි පැහැදිලි කරලා දෙන්න. උරාට පැහැදිලි වෙන්න ඕනේ එන ක්‍රමේ. හදන්න 11 වෙනි ගාන ලියන්න ටකල 11 උත්තර ලියන්න 11 ලියන්න උත්තරේ 11. 11 වෙනි උත්තර ලියන්න. 11 උත්තර ලියන්න. සාපේක්ෂ අණු ස්කන්ධය යන කුමක්ද? ටග්ගල් ලියන්න. ලිව්වද? ඉවරද?
හරි හරිද පුතා හරි සර්. හරි පාඩමේ මේ පාඩම සම්බන්ධ මොනවා හරි තව ටිකක් වැඩිපුර අධ්‍යයනය කරන්න ඕන නම් හරි මම මේ පාඩම් මාලාවම දාලා තියෙනවා YouTube එකට සාපේක්ෂ පරමාණු ස්කන්ධ අණු ස්කන්ධ ඒ සියලුම ඔය මේ රසායන විද්‍යාවේ සංයෝග ප්‍රමාණනය කරන වීඩියෝ ක්ලිප්ස් 4ක් හෝ 5ක් දාලා තියෙනවා YouTube එකට හරි ඒවත් ඕනනම් අධ්‍යයනය කරන්න කමක් නැහැ ඒවත් අධ්‍යයනය කරන්න තවදුරටත් අධ්‍යයනය කරනවා නම් ඒ අධ්‍යයනය කරන ගමන් ඉතින් ඕන නේද? දන්නවනේ? හරි subscribe කරන්න. right ඒක නොකරත් කමක් නැහැ. අවශ්‍ය නම් බලන්න. මම දාලා තියෙන්නේ මේ subscribe කරන්න වාර වැඩි කරගන්න නෙමෙයි. ළමින්ට ඕන පාවිච්චි කරන්න දාලා තියෙන්නේ. හරි? right. දැන් අණුවක ස්කන්ධයක් අපි හොයන්නේ අර පරමාණුක ස්කන්ධය පෙව්ව කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12 එකට සාපේක්ෂවයි. එතකොට එක්කෝ මූලද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංයෝගයක් වෙන්න පුළුවන්. ඒතර මූලද්‍රව්‍යයක හෝ සංයෝග අණුක ස්කන්ධය අපි බලනවා කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12 එකට සාපේක්ෂව කී ගුණයක් වෙනවද කියලා. දැන් ගොඩක් කියන්න ඕනේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ඒව ඔයාලදී වාද කරේ යම් කිසි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12 එක වගේ කී ගුණයක් වෙනවද? ඒක තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මොකද්ද? යම්කිසි මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුක ස්කන්ධය කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12 එක වගේ කී ගුණයක් වෙනවා. ඒක තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ. බාහන බෝත්‍රය ලිව්වා හරිද කියලා. මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුක ස්කන්ධය මූලද්‍රව්‍ය අණුක හරි සංයෝග අණුක හරි ස්කන්ධය කාබන් 12 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් 12 එකකින් කී වාරයක් වේද නැත්නම් කී ගුණයක් වේද? එය එම අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධයයි. එය එම අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධයයි. එන සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුක ස්කන්ධය. ඒක මූලද්‍රව්‍ය අණුවක් වෙන්නත් පුළුවන් සංයෝග අණුවක් වෙන්නත් පුළුවන්. මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුක ස්කන්ධය කාට සාපේක්ෂවද? කාබන් 12 समस्थानिक परमाणुවේ कार्बन 12 समस्थानिक परमाणुවේ ස්කන්ධයෙන් 12 එකට සාපේක්ෂව කොච්චරද? මෙයාට සාපේක්ෂව යම් අණුක ස්කන්ධය කොච්චරද? ඒකට කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. right. පහලින් තියෙන සමීකරණයක් ලියා ගන්න. සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි मूलद्रव्य संयोग अणुक स्कंधे बेदනවා कार्बन 12 समस्थानिक परमाणु स्कंधे 12 की तो लगे अणुक स्कंधे हदन 12 ඉක්මනින් හදන්න කාබන් ඩයොක්සයිඩ් අණුවක සැබෑ ස්කන්ධය දීලා තියෙනවා සාපේක්ෂ අණු ස්කන්ධය හොයන්න. හරි
ඉවරයි නම් කියන්නත් කාලා. එතකොට මේකේ හැදෙන්න ඕන කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණු ස්කන්ධය සමානයි. කාබන් ඩයොක්සයිඩ් අණුක ස්කන්ධයේ බෙදන්න ඕනේ කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12 එකකින්. හරි සර්. හරි. එහෙනම් මම ගාන හදන්නද? ගාන හදන්නද මම? හදන්න සර්. right. කාබන් ඩයොක්සයිඩ් වල CO2 වල සාපේක්ෂ අණු ස්කන්ධය සමානයි CO2 කාබන් ඩයොක්සයිඩ් අණුමක ස්කන්ධයේ බෙදීම කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් එක. ඒ කියන්නේ මෙයාගේ ස්කන්ධය මෙයා වගේ කීපුණියක්. එහෙම එව්වම එන්නේ කාබන් ඩයොක්සයිඩ් සාපේක්ෂ අණු ස්කන්ධය. දැන් අපිට කාබන් ඩයොක්සයිඩ් අණුවේ සැබෑ ස්කන්ධය දීලා තියෙනවා. කීයද? 7.31 ගුණ කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. එයාව බෙදන්න ඕනේ කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් එකකින්. දැන් ඔබට පුළුවන් දරුවනේ මම අර කියපු ක්‍රම දෙක පාවිච්චි කරන්න. මෙයාගේ ස්කන්ධය ලියලා ඕනනම් 12න් එකකින් ගුණ කරලා 1.6 ඇදලා ගන්න. නැත්තම් දීලා නැත්තම් මෙයාගේ ස්කන්ධය කෙලින්ම ගන්න. මෙන්න මේ ස්කන්ධය. මේක දැන් අපි හොයාගෙන තියෙන්නේ කීයද? පතන්න 1.67 ගුණ කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් කියලා මේ සම්පූර්ණ එක හොයාගෙන ඉන්නේ. තේරුම් නැද්ද? තේරුණා සර්. ඇයි මේ පාඩම් පටන් ගත්තම අප කරානේ? කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධය කීයක් දාවේ? 1.99 ගුණ කිරීම 10 ඍණ 23යි. ඒක බෙදුවාම 12යි. ඒ බෙදුවම ආවේ 1.67 ගුණ කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. එහෙනම් මේක වෙනුවට අපිට මේක මේක කියන්න පුළුවන්. දැන් බලන්න මේ ග්‍රෑම් කැපිලා යනවා. 7.31 1.67න් බෙදුවම කීය දෙන්නේ? ඒ කියන්නේ 700 4යි. 4.4. 4.4යි. මෙතන 10 24 උඩට ගියාම ධන 24යි. ගුණ කිරීමක් වෙනවනේ. ඍණ 23යි. ධන 24යි ඍණ 23යි එකතු කරාගෙන කීයද 10 පළවෙනි පදේ. එතකොට මෙතන 4.4 ගුණ කිරීම 10 කියන්නේ 44යි. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණු ස්කන්ධය ඉන්නේ 44යි. හදන්න 15 වෙනි ගාන 13 වෙනි ගාන හදන්න. 13 ජලාණුවක සැබෑ ස්කන්ධයේ දීලා තියෙනවා ජලයේ සාපේක්ෂ අණු ස්කන්ධය හොයන්න.
හදලා ඉවරද? ඔව් සර්. right? तो මෙතන ඉන්නේ ජලයේ H2O ජලයේ සාපේක්ෂ අණු ස්කන්ධය සමානයි ජල අණුවක ස්කන්ධයේ බෙදීම කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් එක. ඒතර ජල අණුවක ස්කන්ධය අපිට දීලා තියෙනවා 2.99 ගුණ කිරීම 10^23 ග්‍රෑම්. මේක බෙදන්න ඕන කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයේ 12න් එකකින්. මේකේ සම්පූර්ණ අපේ අගේ දන්නවනේ 1.67 ගුණ කිරීම 10^24 ග්‍රෑම්. ග්‍රෑම් ග්‍රෑම් සුළු වෙනවා. 299 බෙදෙන්න ඕන 167න්. කීයක් එනවද? 1.8ක්. මේක 10 ඉඳන් දැනෙන්නේ. ඒතකොට 10 ඉඳන් 23 මේක ඉක්වලට ගියාම ගුණ කිරීමක් කළා 10 ධන 24ක් වෙනවා නේද? ඒතකොට පාදය සමානයි නම් ගුණ කිරීමකදී බලයක් එකතු වෙනවනේ. ඒව ගණන් කරන දර්ශක නීතිය. මෙතන ධන 24යි ඉන්න 23යි උත්තරේ වෙන්නේ 10යි 1යි 10 පළවෙනි බලන්නේ 10යි. දැන් 1.8 ගුණ කිරීම 10 කියන්නේ උත්තරේ කීයද? 18යි. එහෙනම් ජලයේ සාපේක්ෂ අණු ස්කන්ධ කීයද? 18යි. දැන් ඔබට පුළුවන් වෙන්නට ඕනේ පරමාණුක ස්කන්ධය හරි අණුක ස්කන්ධය හරි ග්‍රෑම් වලින් දීලා තිබුණොත් පරමාණුක ස්කන්ධය හරි අණුක ස්කන්ධය හරි ග්‍රෑම් වලින් දීලා තිබුණොත් එම ඒ පරමාණුයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයාගන්නත් ඒ අණුවේ සාපේක්ෂ අණු ස්කන්ධය හොයාගන්නත් ඔබට පුළුවන් වෙන්නට ඕනේ. මොකද කියන්නේ? මොකද කියන්නේ? පුළුවන්ද? කතා කරන්න නැත්තම් පරිලක් ඔස්සේ යන්න ඕන. හරි? පුළුවන් වෙන්නේ නේද? right. අපි යනවා දරුවනේ 14 වෙනි ගානට. 14 වෙනි ගානට යන්න ඉස්සෙල්ලා මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා. ඊට පස්සේ ඔබේ ගණන් හදාගෙන යන්න. අහගන්න. දැන් මෙච්චර වෙලා අපි කතා කරේ පරමාණුක හෝ අණුක ස්කන්ධයේ ග්‍රෑම් වලින් දීලා තිබුණොත් සාපේක්ෂ පරමාණු ස්කන්ධය හා සාපේක්ෂ අණු ස්කන්ධය හොයන හැටි. දැන් අපි කතා කරන්න යන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ ඔබට දීලා දුන්නාම අණුවක සාපේක්ෂ අණු ස්කන්ධය හොයන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරන්න අපි යන්නේ. මේ බලන්න. මේක බලන්න. හොඳට අහගන්න. දැන් ඔයාලා මතක් කරගන්න ඔබට දීලා තියෙනවා පරමාණු වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ දීලා තියෙනවා. සාපේක්ෂ පරමාණු ස්කන්ධ දීලා ඔබට කියනවා මෙන්න මේ අණුවේ සාපේක්ෂ අණු ස්කන්ධය හොයන්නේ කියලා. එතකොට දරුවනේ ඔබ කරන්න ඕන පළවෙනි පියවර තමයි ඒ අණුවේ රසායනික සූත්‍රය ලියන්න. හරි ඒ අණුවේ රසායනික සූත්‍රය මුලින්ම ලියා ගන්න. පැහැදිලිද මම කියන එක? උදාහරණයක් අපි ගමුකෝ. උදාහරණයක් ගමු ජලය කියලා. දැන් අපිට කියනවා ජලයේ සාපේක්ෂ අණු ස්කන්ධය හොයන්න කියලා කියනවා. අපිට සාපේක්ෂ පරමාණු ස්කන්ධ දීලා තියෙනවා. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි, ඔක්සිජන් වල 16යි, කාබන් වල 12යි. එතකොට කොහොමද දීලා තියෙනවා? තව උනත් කියන්න. කොහොමද දීලා තියෙනවා? දීලා අපිට කියනවා ජලයේ සාපේක්ෂ අණු ස්කන්ධය හොයන්න කියලා. එතකොට ඔබ පළවෙනියෙන්ම කරන්න ඕන වැඩේ දරුවනේ මේ ජලයේ රසායනික සූත්‍රය හරියට ලියා ගන්න. දැන් ජලයේ රසායනික සූත්‍රය හැමෝම දන්නවනේ මොකද්ද? මොකද්ද? H2O. H2O නේ.
ඒතර වෙන එකක් දීලා තිබුණොත් තමයි ඒ අණු ලියන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ බලන්න මේ අණුව ඇතුලේ මොන පරමාණුද ඉන්නේ. බලන්න ඉන්න පරමාණු හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි. ඊළඟට බලන්න ඒ පරමාණු කීයේ ඉන්නවද? හයිඩ්‍රජන් පරමාණු 2යි. දෙකයි ඔක්සිජන් පරමාණු එකයි. හයිඩ්‍රජන් පරමාණු 2යි ඔක්සිජන් පරමාණු 1යි. ඒක යටින් ලියා ගන්න. හයිඩ්‍රජන් පරමාණු 2යි ඔක්සිජන් පරමාණු 1යි. හරි මෙතන තියෙනවා හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඔක්සිජන් පරමාණු එකක් හරි දැන් එතකොට සාපේක්ෂ පරමාණු ස්කන්ධ අපිට දීලා තියෙන්නේ එක පරමාණුකනේ සමහර අය මේක පඬිතුකමට මේක මෙහෙම ලියා ගන්න නැහැ දැන් මේක නම් එහෙම ලියා ගන්න ඕනේ සමහර අණු වෙනවා මේකට වෙනස් ඒවා ඒක පුරුද්දක් විදිහට රසායනික සූත්‍රයේ ලියලා ඒක යටින් ඒ තියෙන පරමාණු සංඛ්‍යාව මෙහෙම සටහන් කරගන්න. ඒක වරදින්නේ නැහැ. හරි? දැන් හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ එකයි. හැබැයි මෙතන හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. එහෙනම් සාපේක්ෂ පරමාණු ස්කන්ධය හයිඩ්‍රජන් වල එකයි. හැබැයි එකේ ඒවා කීයක් තියෙනවද? දෙකක් තියෙනවනේ. එහෙනම් එක ගුණ කිරීම දෙක. සගල වරණක් දාගන්න. ඒවා ගණන් වලින් එනවන පුරුදු. එකතු කිරීම ඔක්සිජන් පරමාණු එකයි තියෙන්නේ. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි 16යි. අමතක කරන්න එපා විභාගයේදී සාපේක්ෂ පරමාණු ස්කන්ධ කඩ කරන්න ඕනේ නැහැ. විභාග දෙනවා. හරි? දැන් බලන්න දෙවරක් එක 2යි ධන මෙතන 16යි 16යි 2යි 18යි එහෙනම් ජලයේ සාපේක්ෂ ස්කන්ධය කීයද 18යි. ඔන්න ඔය විදිහට අපිට සාපේක්ෂ පරමාණු ස්කන්ධ දීලා තියෙනවා නම් සාපේක්ෂ අණු ස්කන්ධ හොයන්න පුළුවන්. ඔබ මුලින්ම කරන්න ඕන ඒ අණුවේ රසායනික සූත්‍රය ලියන්න. ඒ රසායනික සූත්‍රය අනුව තියෙන පරමාණු වර්ගය මොකක්ද? පරමාණු කීයේ තියෙනද කියලා බලන්න. සාපේක්ෂ පරමාණු ස්කන්ධ ආදේශ කරන්න. එකතු කරන්න සාපේක්ෂ අණු ස්කන්ධ ලබා ගන්න. පටන් ගන්න. පළවෙනි මම කරා ජලය දෙවෙනි එක හදන්න කාබන් ඩයොක්සයිඩ් පටන් ගන්න. ඔයාලට ඕන සාපේක්ෂ පරමාණු ස්කන්ධ ඔකේ දාලා තියෙන්නේ. එක කරන්නේ 2යි 3යි 4යි 5යි කරන්නේ. 2 3 4 5 කරන්නේ. 2 3 4 5 කරන්නේ. 2 3 4 5 දෙක තුන හතර පහ
ඉවරද පුතා? දෙක තුන හතර පහ විතරක් කරන්න. එහා පැත්තට යන්න එපා. එහා පැත්තේ වෙනම කොටසක් තියෙන්නේ. ඉවරද? ඔව් සර්. හරි. අපි එන හදමු ටික 2 3 4 5 right. දෙවෙනි එකේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණු ස්කන්ධය හොයන්නේ කියලා අපි කියන්නේ. හරි? පළවෙනි පියවර තමයි කාබන් ඩයොක්සයිඩ් අණුවේ රසායනික සූත්‍රය ලියාගන්න. ඒක නම් ලියාගන්න දන්නව නේද? මොකද්ද කාබන් ඩයොක්සයිඩ් රසායනික සූත්‍රය මොකක්ද? CO2. CO2 ඊළඟ දන්නවා CO2 කියන දැන් උදාහරණයක් කියන්න ඕනේ CO2. දැන් මේකේ තියෙනවා කාබන් පරමාණු කීයක්ද? එකක්. මෙන්න මේ පියවර කරන්න උත්සාහ මේ මම මේ දෙකේ කරන පියවර පුරුදු වෙන්න. ඒක වරදින්නේ නැහැ. හරි? සමහර කට්ටියම හරහට දාගෙන යනවා. හරි? ඔක්සිජන් පරමාණු කියනවා කීයද? දෙකක්. දෙක. එක කාබන් පරමාණුවක ස්කන්ධය කියන්නේ කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද? 12යි. එකයිනේ එහෙනම් 12යි. දන්න. එක ඔක්සිජන් පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. ඒ වගේ පරමාණු කීයක් විතර ඉන්නවද? දෙකක්. එහෙනම් මෙතන ඉන්නවා ඔක්සිජන් පරමාණු දෙකයිනේ. එහෙනම් 16වා දෙකක්. 16 ගුණ කිරීම දෙකක්. මෙතන 12යි ධන 16 වරන් දෙක 32යි. 32යි 12යි 44යි. දැන් Tamanට එකපාරම සුළු කරලා ගන්න පුළුවන් නම් මේ පියවර ඕනේ නැත්නම් කෙලිම ගන්න. පියවර වැඩි වුණා කියලා අපිට වෙන්නේ නැහැ භාග්‍යය. තේරුණාද? දැන් ඔයාලට හාන්ඩ් එක උනා 16 වරන් දෙක 32යි 32 ඇතුළේ 44යි කියලා දාන්න. හරි. එහෙම වරද්දගන්නත් එපා. හරි? ඒක හරි. ඊළඟ එක. මෙතේන් කියන්නේ කාබන් පරමාණුයි හයිඩ්‍රජන් පරමාණුයි තමයි මෙතනදී සම්බන්ධ වෙන්නේ. හරි? ඔයාලා එකපාරම සූත්‍රය හදාගන්න මතක නැත්නම් කාබන් වල සංයුක්තාවයේ 4යි හයිඩ්‍රජන් සංයුක්තාවයේ 1යි කියලා අරගෙන සංයුක්තා මාරු කරලා සූත්‍රය හදාගන්න. මං කිව්වේද තේරුන්නේ නැද්ද? තේරුණා සර්. කාබනුයි හයිඩ්‍රජන්. මෙයා ඉන්නේ ආවර්තාවක 4 වෙනි ගානේ සංයුක්තාවේ 4යි. මෙයා ඉන්නේ පළවෙනි ගානේ සංයුක්තාව 1යි. ඒ සංයුක්තාව මාරු කරලා මෙතෙන් සූත්‍රය හදාගන්න. එතන මෙතෙන් සූත්‍රය ඉන්නේ CH4. ඒවද උගන්ලා තියෙන පදාර්ථ විභාග පාඩමේ දෙපාරක් ගන්නවා දැන්. හරි? දැන් එතකොට මේ බලන්න මේකේ කාබන් පරමාණු ඉන්නවා එකක් හයිඩ්‍රජන් පරමාණු ඉන්නවා හතරක්. එක කාබන් පරමාණුවක් කියන්නේ කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධයෙන් 12යි ධන. හයිඩ්‍රජන් පරමාණු එකක් එකයි එකේවා හතරක්. එකේවා හතරක්. ඒ පරමාණු හතරක් තියෙනවනේ නේද? එතකොට මෙතන 12 ධන හතර වරක් එක 4යි 12යි 4යි 16. එහෙනම් මෙතේන් වල සාපේක්ෂ අණු ස්කන්ධය කීයද? 16යි. ඊළඟ එක සල්ෆියුරික් අම්ලය අණු. ඒක හැදුවද? ඔව් සර්.
ඕ හැදුවේ නැත්තම් මොන උත්සාහ කරන්න සල්ෆියුරික් හැදෙන්නේ හයිඩ්‍රජන් සහ සල්ෆේට් කියන අයන කණ්ඩක දෙක අතර නේද? එතකොට සල්ෆියුරික් වල සූත්‍රය එන්නේ අපිට මොකද්ද? H2SO4 මේක ආවද? ආවේ නෑ? ආවස ආවද? එතකොට මෙතන හයිඩ්‍රජන් පරමාණු කීයක් තියෙනවද? 2යි. සල්ෆර් පරමාණු කීයක් තියෙනවද? 1යි. ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද? 4යි. හරි? සල්ෆර් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ 16යි. විභාගයේදී මේ වගේ ගණන් වලදී සාපේක්ෂ පරමාණු ස්කන්ධ විභාගෙ දෙනවා. ඒක කඩපාඩම් කරන්න ඕනේ නැහැ. හරි? කඩපාඩම් කරගෙන යන්න ඕනේ නැහැ. හරි? එක හයිඩ්‍රජන් පරමාණුවක් එකයි නම් ඒ වගේ පරමාණු දෙකක් තියෙනවනේ එක ගුණ කිරීම දෙක. සල්ෆර් පරමාණු එකයි සල්ෆර් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි 32යි එන්නේ. හරි? සල්ෆර් පරමාණු එකක් කියන්නේ 32යි ධන. ඔක්සිජන් පරමාණු එකක් 16යි. මෙතන පරමාණු කීයක් තියෙනවද ඒ වගේ 4ක්. දැන් බලන්න. දෙවරක් එක 2යි ධන. මෙතන 32යි ධන. 16 වරක් 4 64යි. එතකොට 4යි 2යි 6යි 2යි 8යි 6යි 3යි 9යි උත්තරේ කීයද? 98යි. උත්තරේ ආවද? ඔව් සර්. හරි. ඔව් සර්. ඊළඟ එක ග්ලූකෝස්. ග්ලූකෝස් වල රසායනික සූත්‍රය ඔබ දන්නවා. මොකක්ද? C6යි 12යි O6යි. හරි. කාබන් පරමාණු කියනවා 6ක්. කාබන් පරමාණු 6යි. හයිඩ්‍රජන් පරමාණු 12යි. ඔක්සිජන් පරමාණු 6යි. ඒවා පුළුවන් දැන්. කාබන් පරමාණු 6යි. හයිඩ්‍රජන් පරමාණු 12යි. ඔක්සිජන් පරමාණු 6යි. පැටලෙන්නේ නැහැ. එක කාබන් පරමාණුවක් කියන්නේ කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. ඒ වගේ පරමාණු තියෙනවා 6ක්. දැන් බලන්න මෙහෙම වෙන් කරගත්තේ නැත්නම් අපිට මෙහෙම හදන්න බෑ. හරි? පරිජිත කියන හැකියාව වැඩි. දාන්න. හයිඩ්‍රජන් පරමාණු එකයි කියන්නේ හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය එකයිනේ. එතකොට ඒ වගේ පරමාණු කීයක් තියෙනවද? 12ක්. දාන්න. එක ඔක්සිජන් පරමාණුවක් කියන්නේ ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. කීයද? 16යි. ඒ වගේ පරමාණු තියෙනවා 6ක්. එතකොට 12 වරක් 6 72යි. ධන. මෙතන හයිඩ්‍රජන් එකයි ඒකේවා 12යි ධන. 16 වරක් 6 96යි. 6යි 2යි 8යි 2යි 10න් බිඳුව එකක් ඉදිරි 9යි 1යි 10යි 17යි 18යි ග්ලූකෝස් වල සාපේක්ෂ අන්තිස්කන්ධය 180යි. උත්තරය ආවද? උත්තරය ආවා. හරි. එතකොට දැන් ඔන්න අපි අද දිනේ සාකච්ඡා කරපු දේවල් ටික පොඩක් මතක් කරගමු. හරි. මතක තියාගන්න දැන් අපිට ඔයාලගේ ඕලර් මේ 2022 ඕලර් ටීම් 21 නේ 21 ඕලර් කණ්ඩායමට දැන් මෙහෙම පේපර් ක්ලාස් එකේ සාකච්ඡා කරන් ගියාට ආයි නැවත මේ වගේ හිමින් ගණන් හදා මේ පාඩම් වල මම ඉන්න වෙලාවක් මට නැහැ අපිට නැහැ. ඊට පස්සේ මිශ්‍ර අභ්‍යාස වලින් තමයි ආපහු මේවා හම්බ වෙන්නේ. මිශ්‍ර අභ්‍යාස වලින් තමයි මේවා ආපහු අනුමාන සාකච්ඡා කරද්දී මිශ්‍ර අභ්‍යාස සාකච්ඡා කරද්දී පාස් පේපර් සාකච්ඡා කරද්දී තමයි ආයි මේවා හම්බ වෙන්නේ. හරි එහෙම නැත්නම් මේ පාඩම ආපහු වතාවක් පුනරීක්ෂණය කරන්න බෑ. ඒ හින්දා මේ වෙලාවේ තියෙන ගැටලු විසඳ ගන්න. මේ වෙලාවේ තියෙන ගැටලු ඔබ විසඳ ගන්න ඕන. ඒ හින්දා පේපර් ක්ලාස් එකේදී යම් ගැටලුවක් ආවොත් ඒ ගැටලුව අනිවාර්යෙන් ඔබ විසඳ ගන්න ඕන.